समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्कदं ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියාති. තුන් ලෝකාග්‍ර වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ බුදුරජාණන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දසබලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන නෛර්යානික වූත් පරම ගාම්භීර වූත් සීසත් ධර්ම රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දසබලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවරස පුත්‍ර බඳු වූ අෂ්ටාරි පුජ්‍යල මහා සංඝරත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. මෙම විහාරස්ථානයේ විහාරාධිපති නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වත්නි, නිර්වාණ ධර්මයේ පසක් කර ගැනීම පිණිස අවශ්‍ය මාර්ගය, අවශ්‍ය කුසලතාවය දියුණු කරගෙන යන පිරිසක් තමයි මේ පින්වතුන්ලා. මේ සංසාර ගමනේ අපි එනකොට අපිට ඕන තරම් බුදුරජාණන් වහන්සේලා මුණ ගැහෙන්න ඇති. ධර්මයේ මුණ ගැහෙන්නට ඇති. සංඝ රත්නයේ මුණ ගැහෙන්නට ඇති. මනුස්ස ජීවිත ලැබුවත් සමහර විට අපිට මේ ධහම අවබෝධ කරගන්නට නොහැකි වුණේ මාර්ගඵල අධිකම නිර්වාණය පසක් කරගන්නට නොහැකි වුණේ ඒ නිවන ලැබීම සඳහා දියුණු විය යුතු පාරමී ශක්තිය නම් වූ කුසලතාවය.
දියුණු වී නැති නිසායි. කුඹුරට වී ඇටයක් දාපුවාම ඒ වී ඇටේ පැලවිලා හොඳ ගහක් බවට පත් වෙලා කරල් ලැබිලා ඒවා පීදිලා පැහිලා ඵලය වී ටික ලබා ගන්නකම් ඒකට යම් කාලයක් යනවා. ඒකට පූර්ණේ විය යුතු දේවල් තියෙනවා. වී ඇටේ කුඹුරට දාපු පමණින්ම ඒක වර්ධනය වෙන්නේ නැහැ. ඒකට තවත් අවශ්‍ය විදිහට ජලය ඕන, අවශ්‍ය විදිහට පොහොර ඕන. නොයෙක් රෝග හට ගන්න පුළුවන්. ඒවට අවශ්‍ය පිළියම් බෙහෙත් යොදමින් ඒක කාලයක් පිරෙනකොට තමයි එයාට ඒ ගොවියට ඒ වී ටික නැමැති ඵලය ලබන්න පුළුවන්. ආන් ඒ වගේ අපිටත් මේ නිර්වාණ ධර්මයේ පසක් කර ගන්නට නම් ඒ අවශ්‍ය හේතුන් දියුණු කරමින් ඒ හේතුන් වඩමින් මහා කාලයක් මේ සසරේ මේ කුසලතාවය නැත්තම් පඨමන් දාන පාරමී, පළමුව දාන පාරමිතාව, ဒုတိယං සීල පාරමී, දෙවනුව සීල පාරමිතාව, තතියන් නෙක්ඛම්ම පාරමී, තුන්වෙනුව නෙක්ඛම්ම පාරමිතාව, චතුත්තං පඤ්ඤා පාරමී, හතරවෙනි ප්‍රඥා පාරමිතාව, ඊළඟට පංචමං විරිය පාරමී, පස්වෙනුව විරිය පාරමිතාව, චට්ඨමං කන්ති පාරමී, හයවෙනුව ඉවසීම ශාන්ති පාරමිතාව, සත්තමං සච්ච පාරමී, සත්වෙනුව සත්‍ය පාරමිතාව, අට්ඨමං අදිඨාන පාරමී, අටවෙනුව අදිඨාන පාරමිතාව, නවමං මෙත්ත පාරමී, නවවෙනුව මෛත්‍රී පාරමිතාව, දසමං උපේක්ඛා පාරමී, 10 වෙනි උපේක්ඛා පාරමී. එතකොට මේ 10 පූර්ණී කරන්නට ඕන ශ්‍රාවක බෝධිය පිණිස. ඊළඟට මේ 10යි උපපාරමී කියලා මේට තව එහාට ගිහිල්ලා දස පාරමිතාවයි දස උපපාරමිතාවයි කියලා පච්චේක බෝධිය පිණිස පාරමිතා 20ක් පූර්ණේ කරන්නට ඕන. ඊළඟට සම්මා සම්බුද්ධත්වයේ පිණිස දස පාරමිතාව, දස උපපාරමිතාව සහ දස පරමත්ත පාරමිතාව කියලා 30ක් සමතින්සක් පාරමියෝ 30ක් පාරමී පූර්ණේ කරන්නට ඕන සම්මා සම්බුද්ධත්වයේ පිණිස. එතකොට රහත් වීම සඳහා අවශ්‍ය වෙන්නේ කුසල්. ඒ කියන්නේ ශ්‍රාවක බෝධිය සඳහා හේතු වෙන්නේ කුසල්. ඊළඟ පච්චේක බෝධිය සඳහා කුසලයක් ඕන, අධි කුසලයක් ඕන. සම්මා සම්බුද්ධත්වයේ පිණිස කුසලයේ අධි කුසලයේ කියන දෙකම ඕන. ඒ කියන්නේ කුසලය අධි කුසල් කියන්නේ ඒ කුසල කියන ස්වභාවය තවත් ගැඹුරට ගිහින් තවත් පුළුල් ඒක තදින්ම ඒ පූර්ණේ කරන බව.
ආහාර පාන වස්ත්‍රාභරණ ඉඩකඩම් මිල මුදල් මේවා දන් දීමෙන් අරහත් බෝධියට කුසලයේ නැත්තම් දාන පාරමිතා වැඩෙනවා. ඊට එහාට ගිය අධි කුසලයේ කියන්නේ. දරුවම් භාර්යාව රාජ්‍යය ඊළඟට ශරීරාංග ආදිය දීම කුසලයට වඩා ඒක අධිකයි. එනිසා ඒක අධි කුසල. ඊට වඩා ඒක බරපතලයි. ඊට වඩා ඒක උතුම්. ඊළඟට සම්බුද්ධත්වයට පත්වීම සඳහා කුසලයක් ඕන, ශරීර අවයව දන් දෙන්නත් ඕන, ජීවිත දානය ශරීරෙම දන් දෙන්නත් ඕන. දහංසොඬ ජාතකයේදී යක්ෂයාගේ කටට පැන්නා වගේ, සස ජාතකයේදී සසහාව වෙලා මුළු ජීවිතේම ඇඟම දන් දුන්නා වගේ, සිරිසංගබෝ රජතුමා ගෙල ගලවා හිස ගලවා දන් දුන්නා වගේ, ඒ ජීවිත දානයට කියනවා පරමත්ත පාරමිතාව කියලා. මේ බෝධිසත්වයන් වහන්සේ, මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ එකට පාරමී පිරුවේ. අපේ බුදුරජාණන් වහන්සේට කල්ලිඳලා තමයි මෛත්‍රී බෝධිසත්වය පාරමී පුරාගෙන ආවේ. අපේ බෝධිසත්වය ඊට අඩු කාලයකදී බුදු වෙන්න අරමුණු කරගෙන ඊට අඩු කාලයකදී මෛත්‍රී බෝධිසත්වයන්ට කලින් සම්බුද්ධත්වයට පත් වුණා. ඒ අධිකුසලයේ බලය හින්දා. ඒ කියන්නේ උන්වහන්සේගේ ප්‍රඥාව මෛත්‍රී බෝධිසත්වයන්ට සාපේක්ෂව වැඩි. ඒක නිසා පඤ්ඤා අධික බෝධිසත්වයෙක් කියන්නේ. බෝධිසත්වරු 3 දෙනෙක් ඉන්නවා. සද්ධාධික බෝධිසත්වයෝ, විරියාධික බෝධිසත්වයෝ, පඤ්ඤාධික බෝධිසත්වයෝ කියලා. මීට කලින් පහළ වුණ කාශ්‍යප බෝධිසත්වයන් වහන්සේ සද්ධාධිකයි. අපේ බෝධිසත්වයන් වහන්සේ අපේ බුදුහාමුදුරුවෝ ප්‍රඥාධිකයි. ඊළඟට මතු පහළ වන මෛත්‍රී මහා බෝධිසත්වයන් වහන්සේ විරියාධිකයි. අර දෙදෙනා වහන්සේලාම එකට වනගත තවුස්දම් රකිමින් වනගත සේනාසනයක ඉඳලා නගරයට එන වෙලාවේදී, ජනාවාසයකට එන වෙලාවේදී එක්තරා ව්‍යාග්‍ර දෙනක් දරුවන් බිහි කරලා කුසගින්න නිසා ඒ දරුවන්ම අනුභව කිරීමට කණ්ඩ සූදානම්. බෝධිසත්වරු දෙන්න මේක දැක්කා. මෛත්‍රී බෝධිසත්වයන්ට ආපු සිතුවිල්ල තමයි ඔබ ඔතෙන්ට වෙලා ඉන්න, මම ගිහිල්ලා මලකුණක් හොයාගෙන එන්නම් කියලා මලකුණක් හොයන්න ගියා. කැලේ පුරා මලකුණක් හොයමින් යනවා. ඉතින් ඊට පස්සේ අපේ බුදුරජාණන් ගෞතම බෝධිසත්වයන් වහන්සේ හිතුවා ජීවිතේ දන් දෙන්න හොඳම අවස්ථාව. මලකුණක් මඟ ළඟම තියෙද්දි තවත් මොකටද මම මලකුණු හොයන්නේ? දානේ පිළිගන්නත් කෙනෙක් ඉන්නවා. දැන් දානේ දෙන්න වස්තුවකුත් තියෙනවා. දානේ දෙන වස්තුව තමයි ජීවිතය, ශරීරය. දානේ පිළිගන්න කෙනා සත්වයා. දානේ දීම සඳහා මා ඉන්නවා කියලා ව්‍යාග්‍රයාගේ ඉදිරියට පැන්නා. කටට පැන්න බව තමයි සඳහන් කරන්නේ. ඊට පස්සේ බෙල්ල ගාවෙන් දෙදාන කකුල් දෙක ගාවට ව්‍යාග්‍රයාගේ
එතෙන් කකුල් දෙක ප්‍රදේශයට කාගෙන එනකොට දැනගත්තා දැන් බෝධිසත්වෝ පැනලා කියලා. ජීවිත දානෙ දීලා කියලා. අන්න ඊට පස්සේ මෛත්‍රී බෝධිසත්වෝත් ප්‍රාර්ථනා කරා ඉක්මනින් බුදු වේවා කියලා. අන්න එතකොට එච්චර නුවණක් තියෙනවා. වීරිය අධික නිසා හොයාගෙන ගියා මලකුණක්. හැබැයි වැටහුණු තීක්ෂණ ප්‍රඥාවක් තිබ්බ ගෞතම බෝධිසත්වයන්ට වැටහුණා මලගුණ මා ළඟම තියෙනවා. එහෙනම් ආයෙ හොයන්න දෙයක් නැහැ. ඒ තග්ගල ප්‍රඥාව පහළ වුණා එතෙන්ට. දැන් මේ ඇඟ කියන්නේ දාන වස්තුවක්. පිළිගැනීමට තමයි සත්වයා ඉන්නේ. ඒතකොට ජීවිත ආශාව අත්හැරලා දානෙ දුන්නා. අන්න ඒ විදිහට අධිකුසල ඒවා තමයි අධිකුසල් කියන්නේ. සාමාන්‍ය කෙනෙකුට එහෙම හිතෙන්නේවත් නැහැ. ඒකේ ඒ තරම් කුසලයේ වැඩිච්චකමක්. එතකොට පින්වතුනි ඒ සම්බුද්ධත්වයේ පිණිස කුසලයේ බොහෝ කොට පූර්ණේ කරන්න ඕනේ කදි කුසලයයි. ඒ උපපාරමී පරමත්ත පාරමී කියලා කියන්නේ. ඒතර ශ්‍රාවක බෝධිය පිණිස පාරමිතාව කියන කාරණාවන් පමණක් තිබුණොත් ඇති. ඉතින් මේ අපි දැන් බණ ඇහිීමේදී භාවනා කිරීමේදී මේ ඇතුලේ දාන සීල නෙක්ඛම්ම පඤ්ඤා විරිය ශාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන දස පාරමිතාවල් මේ තුල වැඩෙනවා. දැන් මේ අතු විහාරයට එනකොට නිකන් ඉන්නේ නැහැ. මලක් හරි අරගෙන ඉන්නේ. දාන ටිකක් හරි හදාගෙන මලක් හරි අරගෙන අත් දෙක හොල්ලොල්ලෙන්නේ නැහැ. ඒතොර ඒ තුල දානේ තියෙනවා. දාන පාරමිතාව ඒ තුල වැඩෙනවා. ස්වාමින් වහන්සේලාට වඳිනවා පුදනවා. විහාරයට බුදුගෙට චෛත්‍යයට වඳිනවා පුදනවා. ඒ තුල දානේ වැඩෙනවා. ඒ වෙලාවේදී සීලය තියෙනවා හික්මීම. සීල පාරමිතාව. පංචකාමයේ අතහැරලා නෙක්ඛම්ම පාරමිතාව. ඒක ආවට ගියාට නෙවෙයි ප්‍රඥාවෙන් කරන්නේ. දැන් බොහෝ දෙනෙක් පන්සලට එනවා එක එක ආකල්ප මත. සමහරු චරිත සාතික ගන්නට එනවා. එයාලගේ පාරමී වැඩෙන්නේ නැහැ පන්සලට ආවට කියලා. සමහරු පන්සලට එනවා පාංශුකුලයට ආරාධනා කරන්න. සමහරු වෙනවා සමිතියේ පන්සිල් දෙන්න කියලා. එතකොට ඒ වගේ අදහස වෙනස්. එතකොට පාරමී පිරෙන්නේ. එතන ප්‍රඥාවක් නැහැ. එතකොට මෙතන ප්‍රඥාව තියෙන නිවන් දැකීම. ඒ සඳහා බාධක මැද බොහෝ ප්‍රශ්න මැද ඒවා දෙවනි කොට තබාගෙන පැමුණුණා වීරිය. භාවනා කරගෙන යනකොට දහසක් දේවල් එනවා. සාමාන්‍ය කෙනෙකුට වගේ නෙවෙයි බොහෝ ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න ඉවසගෙන යන්න පුළුවන් ස්වභාවයක් තියෙන්න ඕන ශාන්ති පාරමිතාව. ඊළඟට මේක තමයි ලෝකයේ තියෙන ලොකුම සත්‍ය. මෙන් එහා ගිය සත්‍යයක් ආයේ නැහැ ධහමේ හැසිරීම තරම්. ඒ සත්‍ය පාරමිතාව අනික සත්‍ය ධහම ඉගෙන ගන්න. ඊළඟට අදිෂ්ඨානේ තියෙනවා. මම මේ භාවනාවට සම්බන්ධ වෙලා වැඩසටහන ඉවර වෙනකම්ම මම සම්බන්ධ වෙනවා. අන්න අදිෂ්ඨානේ. එහෙම නැත්නම් මම භාවනාවේ ඉන්නකොට පැයක් නම් පැයක් මම භාවනාවේ ඉන්නවා. ඒක අදිෂ්ඨානේ. අදිඨාන පාරමිතාව. ඊළඟට මෛත්‍රිය. සසරෙන් එතර වෙන්න ඕන කියන මෛත්‍රිය. තමාටම මෛත්‍රිය තියෙනවා. එතන මෛත්‍රියක් තියෙනවා. ඊළඟට උපේක්ෂාව.
දැන් මේ පුරුදු කරන්නේ බණ ඇහිීමෙන්, භාවනා කිරීමෙන්, දන් දීමෙන්, සිල් රැකීමෙන් උපේක්ෂාවයි. අටලෝ දහමෙන් කම්පා නොවන බව. දැන් භාවනා විද්ධි වේදනාවක් එක්කමත් ආවත් ඒ ගණන් නොගෙන ඉන්නවා. බණ අහගෙන ඉද්දි වටපිටාවෙන් සද්ද ආවත් ඒවා ගණන් ගන්න නැතුව ඉන්නවා. අන්න ඒක තමයි උපේක්ෂාව කියන්නේ. එතකොට මේ කරන වැඩ කටයුතු ටික අතරේ මේ අතන් තුල දස පාරමිතාවම වැඩෙනවා. ධර්මයේ අහනකොට ධර්මයේ අවබෝධ වෙනකොට ප්‍රඥාව වැඩෙනවා. උපේක්ෂාව වැඩෙනවා. එතකොට ධර්ම ඥානෙ වැඩෙනවා සමග අනික් පාරමී ධර්මම වැඩෙනවා. එතකොට මේ උදේ ඉඳලා හවස් වෙනකම්ම මේ ධර්ම දේශනා කරනකොට ඇහෙන වචනයක් පාසා පාරමී වැඩෙනවා. එතකොට ඊට එහාට ගිය මහා කුසලයක් ඒ වචනේ කියන ස්වාමින් වහන්සේට වැඩෙනවා. ධර්මයේ කියන කෙනාට. ඊට එහාට ගිය අධි කුසලයක් වැඩෙනවා. එතකොට මේ දස පාරමී ධර්ම වැඩෙන වැඩක් තමයි කරන්නේ. ඒ පාරමී ශීර්ෂය දියුණු වෙලා නැත්තම් කොච්චර බුදුවරු මුණ ගැහුණත්, ශ්‍රාවකයෝ මුණ ගැහුණත්, රහතුන් වහන්සේලා මුණ ගැහුණත්, ධර්මයේ ඇහුණත් අවබෝධ වෙන්නේ නැහැ. ඒ අවශ්‍ය කුසල ශක්තිය සම්පූර්ණ වෙනකම්, අවශ්‍ය පුණ්‍ය ශක්තිය, පාරමී ශක්තිය වැඩෙනකම්. ඉතින් මේ කරන ව්‍යායාමයේ තුල කිසිම කොටසක් අපත යන්නේ නැහැ. මොකද මේ කුසල් තමයි පාරමී කියන්නේ. ඒතර මේ කුසලයේ පූර්ණේ වෙනකොට, මේ කුසලයේ වැඩෙනකොට අන්න ඒ කෙනා නිර්වාණි පැත්තට යනවා. මේ කරන මොහොතක් පාසා දසපාරමී තමයි වැඩෙන්නේ. ඒක නිසා මේ කටයුත්ත තුලින් පාරමී වැඩෙන කුසල ශක්තිය වෙනවා. බොහෝසේ පාරමී වැඩෙන්නේ භාවනාවෙන්. මොකද පාරමී පිරිහෙන්න පාරමී සංකිලේශ කියලා જાතියක් තියෙනවා. පාරමී පිරිහෙන කෙලෙස්. ඒ පාරමී පිරිහෙන කෙලෙස් නැති වෙන්නේ, සංකිලේශ නැති වෙන්නේ භාවනාවෙන්. ඒතර භාවනාව වඩනකොට එයාගේ තුල භාවනා සංකිලේශ දුරු වෙලා ඒ භාවනාව නැති වෙන අකුසල ධර්ම වලින් හිත මිදෙනවා. ඉතින් අපි මේ වඩන්නේ සමත පුබ්බංගම විපස්සනාව. සමතය ප්‍රමාණයක් වඩලා විදර්ශනාව. එහිදිත් මුලින්ම සමතය, ඊළඟ විපස්සනාව. කියන්නේ සමතය කියන තැනින් කරන්නේ චිත්තය එකඟ කරවන එක, ඒකාග්‍ර කරන එක. ඉතින් සිත ඒකාග්‍ර කර ගැනීම පිණිස, සිත එකඟ කර ගැනීම පිණිස අපි වඩන්නේ ආනාපාන සතිය. සෑම භාවනාවකට මුලම පුළුවන් නම් ආනාපාන සතිය වඩලම අනික් විපස්සනා භාවනා පටන් ගන්න තියෙනවා නම් ඒක හොඳයි. ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයක් ගොඩනගාගෙන පඨම ද්විතීය තතිය චතුර්ථක කියන ධ්‍යාන අවස්ථාවට සිත දියුණු කර ගන්න පුළුවන් නම් හොඳයි. එහෙම සමාධිසිතකින් තමයි විපස්සනාව වඩන්න තියෙන්නේ.
සමාධි නැති අසමාහිතකට විදර්ශනාව වැඩුවට ප්‍රඥාව වැඩුවට ඒක පළක් නැති වෙනවා. එම නිසා දසපාරමී වැඩෙන්න භාවනා සංකිලේශ දුරු වීම පිණිසටත් ඒ වගේම දසපාරමී ධර්මයන් පූර්ණේ වීමට බොහෝසේ උපකාර වෙන්නේ භාවනාවයි. එම නිසා දැන් අපි වඩාගෙන ඉන්න 44 විපස්සනා භාවනාවන් විදර්ශනා භාවනා මාර්ගයේ ගැඹුරුම අවස්ථාවන් ඒ අදට નિયમિત භාවනා කොටස ප්‍රගුණ කිරීමට මත්තෙන් දැන් පින්වතුන්ලා ටික වෙලාවක් චිත්ත සමාධියක් ගොඩනගා ගන්නට ආනාපාන සතිය වඩන්ට. ආනාපාන සතියෙන් අනතුරුවයි අපි විපස්සනාවට යොමු වෙන්නේ. එමනම් කය ඉදිකොට තබාගෙන පහසුවෙන් වාඩි වෙන්න, අත් දෙක හිස මුදුනි තියාගෙන වන්දනා කරගන්න. වැඳගෙන සාමින්හන්සේ කියන විදිහට සිහි කරන්න, කියන විදිහට කියන්න. ඒ භාග්‍යවත් වූ අරහත් වූ දස බලධාරී සර්වඥ බුදුරජාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ දස බලධාරී සර්වඥ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දා වූ නෛර්යානික ධර්මයට මාගේ උත්තම නමස්කාරය වේවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ දස බලධාරී සර්වඥ බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍ර බඳු අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නයට මාගේ උත්තම නමස්කාරය වේවා. අනවරාග්‍ර වූ සංසාරයේ බුදුපසේ බුදු මහරහතාණන් වහන්සේලා ඇතුළු ආර්යයන් වහන්සේලාට ආර්ය ධර්මයට ආර්ය මහා සංඝරත්නයට සිල්වත් ගුණවත් උතුමාණන්ට වැඩිහිටි ගුරුවර දෙමාපියන්ට භාවනා මාර්ගවලට භාවනා කරන අයට භාවනා දෙන ගුරුවරුන්ට කිසියම් වූ කෙනෙකුට මාගේ සිත කය වචන යනති දොරින් දැන හෝ නොදැන සිදු සියලුම වැරදිවලට පළමුවද දෙවනුවද තෙවනුවද මට සමාව ලැබේවා, මට සමාව ලැබේවා, මට සමාව ලැබේවා. මාගේ ජීවිතය උතුම් බුද්ධ රත්නයට බුද්ධ පූජාවක්ම වේවා. මාගේ ජීවිතය සීසත් ධර්මයට ධර්ම පූජාවක්ම වේවා. මාගේ ජීවිතය ආර්ය මහා සංඝරත්නයට සංඝ පූජාවක්ම වේවා. කියවන්න එපා. මේ කවිය අහගෙන ඉන්න. බුද්ධ රත්නය නමාමි බුදු සිසිලසින් හදවත තෙමා. ධම්ම රත්නය නමාමි ධම් සිසිලසින් හදවත තෙමා.
සංඝරත්නය නමාමි ගුණ සිසිල සිංහදවත තෙමා ත්‍රිවිධ රත්නය නමාමිදෝ සාවෙතොත් අයදිමි සමා. ඇස් දෙක පියාගෙන මැද්දේ කරගෙන වම් අත උඩින් දකුණුවත් තබා ගන්න. කායට දැනෙන කිසිම දැනීමකදී ඇඟිල්ලක් අස්වලවන්න එපා. හිතට එන දේවල් ගැන හිතන්න එපා. තම සිත නාසයට යොමු කරමින් ඉහළ පහළ යන හුස්ම අඳුනමින් භාවනා කරන්න.